සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ලක්දිව රජුන් කළ පින්කම් දේශනා මාලාවේ අද දවසේ සිදු කරන දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ කටාර් රාජ්‍යයේ සේවයේ නියුතු පින්වත් එච්.බී. ප්‍රේමවන්ත මහතා විසින් තමන්ගේ මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ ආරමුණුත් තමයි අද දවසේ මේ විදිහට දායකත්වයේ දරන්නේ. ලක්දිව රජුන් කළ පින්කම් දේශනා මාලාවේ අපි පසුගිය වැඩසටහනේදී කතා බහ කළා ගාමිණී අබේ නම් වූ මහරජතුමා විසින් සිදු කරන ලද පුණ්‍ය කර්මයන් පිළිබඳව. අපි එහිදී කතා කළා ගාමිණී අබේ මහරජතුමා මිරිසවැටි මහසෑය හදලා ගෞතම බුද්ධ ශාසනයට පූජා කළ වග. ඒ වගේම ලෝවා මහ ප්‍රාසාදය ලස්සන දිව්‍ය විමානයක ස්වරූපයෙන් රන් කහවණු 30 කෝටියක් වියදම් කරලා නිර්මාණය කළ ගෞතම බුද්ධ ශාසනයට පූජා කළ වග. එතකොට මේ සෑම පූජාවකදීම ඒ වැඩම කරන මහා සංඝරත්නයට දින 7ක් පුරාවට මහරජතුමා ප්‍රණීත විදිහට සකස් කරගත දම්පැන් පූජා කරලා තියෙනවා. ඊළඟට අපි කතා කළා පරම්පරාවෙන් ආපු මේ යම් ප්‍රකාශයක් මතයක් අනාවැකියක් තිබ්බා. ඒ තමයි අනාගතයේ දුටුගැමුණු නම් වූ මේ මහරජතුමා භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ස්වර්ණමාලී නම් වූ මහසෑයක් ඉදි කරන වග රජතුමා අහලා තිබ්බා. එතකොට රජතුමා මේ තමන්ගේ රාජමාලිගාවේ හොයලා බලනකොට කරඬුවක තැන්පත් කළ හම්බුණා රන් පත්තිරුවක මේ ප්‍රකාශය ලියලා තියෙනවා. ඒ වගේම තමයි රජතුමා දැනගෙන හිටියා ස්වර්ණමාලී මහසෑය පිහිටන භූමියෙත් ශිලා ස්තම්භයක මේ කාරණේ සනිටුවම් කරලා තියෙනවා කියලා. ඊට පස්සේ මොකද කළේ රජතුමා මහමෙවුනා උයනට ගිහිල්ලා භික්ෂු සංඝයා වහන්සේ මුණ ගැහිලා භික්ෂු සංඝයා වහන්සේගේ අවසරයෙන් අවවාද අනුශාසන ඇතිව මේ මහා සෑයේ කටයුතු ආරම්භ කළා. එතකොට අපි කතා බහ කළා මේ රජතුමාගේ පිනට මේ මහා සෑය හදන්න අවශ්‍ය සියලුම ධන නිධානයන් මේ මහ පොළවේ පහළ වෙනවා. ඒ වගේම දෙවිවරු මවනවා. එතකොට ඒ නිසා මේ රජතුමාට ඉතාම සුව පහසුවෙන් මේ විහාර කර්මාන්තයේ සිදු කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා රජතුමා රාජ ආඥාවක් යවුවා යම් කෙනෙක් මේ මහසෑයේ කටයුතු කරනවා නම් සියලු දෙනාම වැටුප් ගන්න ඕනේ. වැටුප් නැතුව වැඩ කිරීම තහනම්. එතකොට බලන්න රජතුමා මෙතෙන්දී ඒ වගේම තමයි මිනිසුන්ට අවශ්‍ය මිනිසුන්ට ඕන තරම් ගිහිල්ලා මහසෑයට වත්පිළිවෙත් කරන්න අවස්ථාව දුන්නා. ඒ සඳහා එන අය නාවන්න, ඒ අයගේ රැවුල් කොණ්ඩ කපන්න, ඒ වගේ මෙයාට ඇඳුම් පැළඳුම් දෙන්න, ප්‍රණීත ආහාර පාන දෙන්න, මේ සියලුම දේවල් ඊළඟට අලුත් වස්ත්‍ර මේ සියලු දේවල් රජතුමා සැපෙව්වා. එතකොට රජතුමා මේ පිනට තනියම වියදම් දරුවත්, දායකත්වයේ දරුවත් මේ පින කළේ බොහෝ දෙනා ඒක රාශී කරගෙන. එතකොට අපි ඒ කාරණා පසුගිය වැඩසටහනදී කතා බහ කළා. ඒ වගේම පින්වත්නි අපි පසුගිය වැඩසටහනේ කතා කළා මේ අතර එක්තරා ස්වාමීන් වහන්සේ නමකට ආස වුණා පුංචියට හරි මේ මහසෑයේ කටයුතු වලට දායක වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මොකද කළේ මේ ස්වාමීන් වහන්සේ මැටි පිටක් හදාගෙන ගිහිල්ලා බොහොම උපක්‍රමශීලීව මේ මහසෑය උදෙසා මැටි පිටක් පූජා කළා. එතකොට මේක දැනගත්ත රජතුමා මොකද කළේ රාජපුරුෂයන් ලවා මේ ස්වාමීන් වහන්සේට දෑසමන් මල් පුරවපු සුවඳ පැන් කල 3ක් දුන්නා උපක්‍රමශීලීව ස්වාමීන් වහන්සේට ජයශ්‍රී මහ බෝධින් වහන්සේ උදෙසා පූජා කරන්න. ඒ මොකක් සඳහාද?
අර මහසෑය උදෙසා මේ දීපු මැටි පිටට වැටුප වශයෙන්. එතකොට දැන් මේ මහසෑය කටයුතු මේ විදිහට කරගෙන යද්දී කොට්ටාවල ජනපදයේ පියංගල වාසී තවත් ස්වාමීන් වහන්සේ නමකට ආසයි තුණා මේ චෛත්‍යයේ කටයුතු වලට උදව් කරන්න ඕනේ කියලා. එතකොට මේ විහාර කර්මාන්තයේ බාරව හිටපු එක්තරා එතන මේසන් බාස් කෙනෙක් හිටියා. මේ ස්වාමීන් වහන්සේගේ බොහොම හිතවත් ඥාතියෙක්. මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? මේ විහාර කර්මාන්තයේ තනවන තැනට ගිහිල්ලා හොඳට බැලුවා මේ ගඩොල් දිහා. ඒකේ හැඩේ දිග පළල හොඳට මතක තියාගෙන ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේම සියතින් හොඳට මැටි අනලා හොඳ ගඩොලක් හදාගත්ත අර විදිහටම. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඒක රහසෙ හංගවගෙන ගිහිල්ලා වෙරලා රාජපුරුෂයන්ටත් එතන කටයුතු කරන කම්කරුවන්ටත් තේරෙන්නේ නැති වෙන්න හිමීට අර ඥාති වඩුවට දුන්නා. මේ ඥාති මේසන් බාසුන්නට දුන්නා මේකත් එහෙනම් බඳින්න කියලා. අර සාමාන්‍ය ගඩොල් දෙන අතරෙම. එතකොට අරයට තේරුණා මේ ගඩොල වෙනස් එකක්. හැබැයි ඥාති ස්වාමීන් වහන්සේ නිසා මුකුත් නොකිය මේකත් සෑයට තියලා බැන්දා. ඊට පස්සේ හැබැයි එතන ඉන්න පිරිසට තේරුණා මෙතන යම් දෙයක් වුණා කියලා. පිරිස අතර කතා බහක් ඇති වුණා. රජතුමාටත් මේක දැනුවත් කළා. ඊට පස්සේ රජතුමා ඇවිල්ලා අර මේසන් බාස්ගෙන් ඇහුවා මෙහෙම දෙයක් වුණාද? ඊට පස්සේ කිව්වා ඔව් එහෙම දෙයක් වුණා. දැන් ගඩොල අඳුන ගන්න පුළුවන්ද? මෙයාට දැන් ගඩොල අඳුන ගන්න පුළුවන්. හැබැයි ඥාති ස්වාමීන් වහන්සේ නමක් නිසා කිව්වා මට අඳුන ගන්න බෑ කියලා. ඊට පස්සේ රජතුමා යුද බටයෙක් යොදව මේ ස්වාමීන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා. එතකොට අඳුනගත්තා මේ ස්වාමීන් වහන්සේ කට්ටාහල කියන පිරිවෙනේ වැඩ ඉන්නවා කියලා. අර යුද බටයා ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේත් එක්ක කතා බහ කළා. ස්වාමීනි කොහේ ඉඳන්ද වැඩම කළේ? එතකොට කියා හිටියා මම පියංගල්ල විහාරයෙන් තමයි වැඩම කළේ. ඉතින් තව ටික දවසකින් ආපහු වඩිනවා කියලා. අර යුද බටයා කිව්වේ නෑ මම මේ රජතුමා යොකු මේ රාජපුරුෂයෙක් කියලා කිව්වේ නෑ. කිව්වා එහෙනම් ස්වාමීනි මාත් ඒ ප්‍රදේශයට යන්න ඉන්නේ. මාත් එන්නම්කෝ ඔබ වහන්සේලාත් එක්ක. ඊට පස්සේ රජතුමා මොකද කළේ? රජතුමාට මේක දැනුවත් කළාට පස්සේ යුද බටයාට දුන්නා කහවණු 1000ක් වටිනා වස්ත්‍ර යුගලක් දුන්නා. ඒ වගේම මාහෙගේ රන් කම්බිලියකුත් දුන්නා. ඒ වගේම ශ්‍රමණයන්ට ගැළපෙන නොයෙක් පිරිකර ලබා දුන්නා. ඊට පස්සේ බොහෝ සූකිරි සුවඳ තෙල් නැලියකුත් මෙයාට ලබා දුන්නා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ පියංගලට වඩිනකොට මේ රාජපුරුෂයාත් ඒ පිටිපස්සෙන් යනවා. ඊට පස්සේ මේ හොඳට මේ ගස් සෙව නැති වතුර තියෙන හොඳ තැනක මේ ස්වාමීන් වහන්සේ වෙහෙස නිවා ගන්නට එතන වාඩි වුණා. ඊට පස්සේ මේ රාජපුරුෂයා මොකද කළේ? සූකිරි දාලා පෑන් සකස් කරලා ස්වාමීන් වහන්සේට වළඳන්න දුන්නා. කකුල් දෙකේ හොඳට තෙල් ගෑවා. මොකටද මේ මහසෑයට උපස්ථාන කරපු එකේ වැටුප විදිහට තමයි මේ දෙන්නේ. ඊළඟට උන්වහන්සේගේ දෙපා වලට පාවහන් පළඳවා පිරිකර පූජා කළා. ඊට පස්සේ අර ගෙනාපු වස්ත්‍ර යුගලත් ඒ ස්වාමීන් වහන්සේටම පූජා කළා. ඊට පස්සේ දැන් ඒ ස්වාමීන් වහන්සේලා ඒක අරගෙන මේ ස්වාමීන් වහන්සේලාත් හිතන්නේ නැති බොහොම ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් කියලා මේ ටික අරගෙන උන්වහන්සේලා වැඩම කරනකොට අර උපාසකයා කිව්වා ස්වාමීනි මේ සියලු උපස්ථානයන් ඔබ වහන්සේ ලැබුවේ අර මහා සෑය උදෙසා ගඩොලක් පූජා කරපු එකේ වැටුපට කිව්වා. එතකොට තමයි ස්වාමීන් වහන්සේ දැනගත්තේ එහෙනම් මේක රජතුමා දැනගෙන තියෙනවා කියලා. ඊට පස්සේ මොකද කළේ? මේ මහාවංශي සඳහන් වෙනවා ඒ කාලේ මේ මහා සෑය උදෙසා බැලමෙහෙවර කරපු බොහෝ වෙහෙස මහන්සියලා වත් පිළිවෙත් කරපු බොහෝ දෙනා මරණින් මත්තේ දෙවියන් අතර ඉපදුනා කියලා. මේක ඒකට ලස්සන සිදුවීමක් තියෙනවා. මේ එක සැරයක් මේ ඒ වගේ උපස්ථාන කරපු ස්ත්‍රීන් දෙදෙනෙක් මරණයටපත් වෙලා තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදිලා තියෙනවා. එතකොට මේ දෙදෙනා හැමදාම මොකද කළේ? රුවන්වැලි මහා සෑයට ඇවිල්ලා වන්දනාමාන කරලා යනවා. ඊට පස්සේ මේ දවසක් එක්තරා මහා සිව කියන මහරහතන් වහන්සේ රාත්‍රී කාලේ මහා සෑය වඳින්න ගියා. වඳින්න යනකොට දැක්කා දිව්‍යාංගනාවන් දෙදෙනෙක් හාත්පස ආලෝකමත් කරගෙන ඇවිල්ලා මහා සෑය වන්දනා කරනවා. එතන තිබ්බ රුක්කත්තන ගහක්. මේ ස්වාමීන් වහන්සේ මොකද කරේ? මේ රුක්කත්තන ගහට මුවා වෙලා මේ සිදුවීම දිහා හොඳට බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා මේ ස්වාමීන් වහන්සේ මොකද කරේ? මේ දිව්‍යාංගනාවන් වන්දනා කරලා ඉවරුණාට පස්සේ මේ දිව්‍යාංගනාවන් ළඟට ගිහින් කිව්වා ඔබලගේ මේ ආලෝකයේ මේ හාත්පස ආලෝකමත් කරන මහා ආනුභාව සම්පන්නයි මොන වගේ පිනක් කරලාද දෙවියන් අතර ඉපදුනේ කිව්වා. ඒතර කිව්වා ස්වාමීනි අපි දෙවියන් අතරට ගියේ වෙන පිනක් කරලා නෙවෙයි කිව්වා. මේ මහා සෑයට බැල මෙහෙවරකම් කරලා කිව්වා.
ඒ නිසා ඒ පිනින් තමයි අපි මේ දෙවියන් අතරට ගියේ කියලා ස්වාමීන් වහන්සේට වන්දනා කරලා මේයා කියනවා මෙසේ අප භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අපි හිත පහදවාගෙන මේ හැමදේම කරේ කියලා. ඊට පස්සේ මේ දිව්‍යාංගනාවන් දෙන්න මේ ස්වාමීන් වහන්සේට වන්දනා කරලා ආපහු දෙවියන් අතරට ගියා. එතකොට බලන්න පින්වත්නි මේ වෙහෙර විහාර හදනකොට යම් කෙනෙකුට ඒ සඳහා වත්පිළිවෙත් කරන්න පුළුවන්, අප උපකාර කරන්න පුළුවන්. ඒ විදිහට නොඑක් විදිහට අප උපකාර කරනකොට ජීවිතේට මොනතරම් පුණ්‍ය ධර්මයන් රැස් වෙනවද? දැන් අපි දැකලා තියෙනවා මේ වර්තමානයේ ඔය අපේ අසපුලේම සමහර මහා සෑයන් ඉදි වෙනකොට මේ සමහර මෑණිවරු ඒ මුල්ගල තියෙන දවසේ තමයි සෑයට උපස්ථාන කරන්න පටන් ගන්න. ඒ සෑ යම් දවසක තනවල අවසන් වෙනවද? ඒ අවසාන පින්කම දක්වාම උදේ දවල් රෑ දිගටම මහන්සි වෙනවා. වත්පිළිවෙත් කරනවා. සමහරලාට මේ කොහේ හරි ඒ අපේ අසපුව තියෙන අසල තැනකට මේ වෙලා ඉඳලා මේ බොහෝ වෙහෙස මහන්සි වෙනවා අපි දැකලා තියෙනවා. ඒතර කවදාවත් ඒ වෙහෙස අපතේ යන්නේ. මොකද මේ මහා වංශයේ තියෙනවා පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ උතුම් ස්තූපයේ ඉදිකිරීම ගැන සිත පහදවාගත් පමණින් සුගතිය ඉපද ලැබුවා නම් යම් කෙනෙක්ගේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගත්තොත් ඒ වගේ මේ ස්තූප උදෙසා පූජාවන් කළොත් මොනතරම් විපාකයක් ලැබෙනවද කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ අපේ ජීවිතේ කොහොමටත් බොහොම ටික කාලයක් තියෙන්නේ. අපි ගොඩාක් කල් ජීවත් වෙන්නේ නැහැ. ඇසිපිල්ලම් ගහන මොහොතක්වත් අපේ ආයුෂ ගෙවිලා යනවා. එතකොට අපි ඒ අතර සාමාන්‍යයෙන් අපි ගෙවල් දොරවල් හදනවා, කුඹුරු වතු පිටි අස්සද්දනවා, මේ නොයේ කටයුතු කරනවා. ඒ කටයුතු අතරේ අපට පුළුවන් වුණොත් මොහොතක් හරි ත්‍රිවිධ රත්නයේ උදෙසා අපේ කාලය කැප කරලා අපේ ධනය කැප කරලා යම් උපකාරයක් කරන්න. ත්‍රිවිධ රත්නයේ උදෙසා යම් සේවාවක් කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට අන්තිමට ඉතුරු වෙන්නේ. එතකොට අපිට මේ අපේ පුරාණ රජදරුවෝ කරපු දේවල් අපිට හිතා ගන්නවත් බෑ. එච්චර අග්‍ර විදියට මහානීය විදියට මේ කටයුතු කරලා තිනවා. ඉතින් අපිට පුළුවන් ඒ රජවරු මේ කරන ලද පින්කම් ගැන හිත පහදවා ගන්න. ඒ වගේම තමයි වර්තමානයේ අපේ ශක්ති පමණින් මේ වගේ දේවල් සිද්ධ වෙනකොට අපි උපකාර කරන්න ඕනේ. ඒ කිසිවක් කරන්න බැයි නම් සාදුකාර දීලා අනුමෝදන් වෙන්න ඕනේ. එතකොට පින්වත්නි දැන් මේ මහසෑය ඔන්න දැන් කටයුතු සිදු කරගෙන යනවා. ඔන්න පේසාවල්වල 3ක් දක්වා මේ මහසෑය ඉදි කරලා අවසන් වුණා. ඉරිදිමත් රහතන් වහන්සේලා මොකද කළේ? මේ පේසාවල්වල 3 යටට ගිල්ලුවා. ඊට පස්සේ රජතුමා මොකද කළේ? ආපහු ගොඩ නැගුවා. රහතන් වහන්සේලා ආපහු මේ පේසාවල්වල 3 මහ පොළොවේ යටට ගිල්ලුවා. මේ විදිහට 9 වතාවක් මහ පොළොවට ගිල්ලනවා. ඊට පස්සේ දැන් දුටුගැමුණු රජතුමාට හිතා ගන්න බෑ මේ ප්‍රශ්නේ මොකද කියලා. 80000ක් මහා සංඝරත්නය ආපහු රජතුමා මහා සංඝරත්නයට ආරාධනා කළා. දම්පැන් පූජා කළා. අසා සිටිය ස්වාමීනි දැන් 9 වතාවක් මම පේසාවල් වල දක්වා මේ මහසෑය ඉදි කළා. හැබැයි ඒ පේසාවල් ඉදි කරලා ඉවර වෙච්ච ගමන් ආයෙ ගිලා බහිනවා කියනවා. මොකද්ද මේකට හේතුව කිව්වා. එතකොට රහතන් වහන්සේලා කියා හිටියා මේ මහරජුනි අපි එහෙම කරේ ඉර්ධිමත් භික්ෂුන් වහන්සේලා විසින් එහෙම කළේ අනාගතේවත් මේ මහසෑයට යම් මහසෑය ඉදිකිරීම වලට බාධාවක් නොවෙන්න අනාගතයේ අපි හිතමු භූකම්පනයක් මේ වගේ දේවත් මේ චලනයක් ඇති නොවේවා කියලා රහතන් වහන්සේලා කියලා ආපහු ඒක වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ රජතුමා බොහෝම සතුටු වෙලා මේ හේතුව දැනගත්තට පස්සේ රජතුමාට සතුටුයි. 10 වෙනි වතාව නැවත මේ පේසාවල් 3 ඉදි කළා. එතකොට මහාවංශයේ සඳහන් වෙනවා මේ 10 වතාවක් පේසාවල් හදන්න මේ ගඩොල් කෝටි 10ක් වැය වුණා කියලා. ඒතර පේසාවල් 3ක් සඳහා ගඩොල් කෝටියක් වැය වෙලා තියෙනවා. බලන්න එතකොට ඒ කාලේ මොනතරම් පරිශ්‍රමයක් යොදලාද මේ මහසෑය හදලා තියෙන්නේ. මොකද අද වගේ යන්ත්‍ර සූත්‍ර නැහැ. මිනිසුන්ගේ ශ්‍රද්ධාවත් ඒ වගේම බොහොම ශක්ති සම්පන්න මිනිසුත් හිටියා. ඊළඟට රහතන් වහන්සේලාගේ උපකාරات ඇතිව තමයි මේ මහසෑය ඉදුනේ. ඊට පස්සේ පින්වත්නි මේ රජතුමා මොකද කළේ? ඊට පස්සේ දැන් ඔන්න මහසෑයේ දැන් ඔන්න පේසාවල් 3ක් දක්වා හදලා දැන් ඔන්න ධාතු ගර්භයේ කටයුතු ආරම්භ කරන්න ලෑස්ති වුණා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා මොකද කළේ? උත්තර සුමන කියන 이르දිමත් සාමණේරවරුන්ට කියා සිටියා සාමණේරවරුනි දැන් මහසෑයේ ධාතු ගර්භයේ තනවන්ටයි සූදානම් වෙන්නේ. ඒ නිසා ලා කහට හුරු රතු පැහැයින් යුතු
මේද වර්ණ ගල්පෝරු රැගෙන ඉන්න කියලා පිටත් කළා. ඊට පස්සේ මේ සාමණේරයන් වහන්සේලා උතුරු කුරු දිවයිනට තමයි වැඩම කළේ. ඊට පස්සේ දිගත් පළලත් රියන් 80ක් පමණ වෙච්ච හිරු මණ්ඩලමින් දිලිසෙන අඟල් 8ක් ඝනකම ඇති බඳුවදමල් පොකුරක් බඳු පළුදු නැති මේද වර්ණ ගල්පෝරු සයක් රැගෙන ආවා. අපි දන්නවා සේරුවිල මංගල මහා සෑය හදනකොටත් මේ ටිකම වුණා. සාමණේරයන් වහන්සේට තමයි ගල්පෝරු 6ක් ගෙනාවේ. ඊට පස්සේ මේ ගල්පෝරු 6න් එකක් පොළොවට ඇතුරුවා. තව 4ක් හතර පැත්තෙන් කාමරයක් වගේ තිබ්බා. අනිත් එක සෑගර්භයේ ධාතු නිදානෝත්සවයෙන් පස්සේ වහලට ඉහළින් තියන්න ඒක කාටවත් පේන්නේ නැති තැනක සංගවලා තිබ්බා. ඊට පස්සේ රජතුමා මොකද කළේ? ඒ ධාතු ගර්භයේ කටයුතු ආරම්භ කළා. මේ සෑම දෙයක්ම මේ රජතුමා බොහෝ අනර්ඝ වස්තුන් වලින් තමයි සිදු කරලා තියෙන්නේ. රජතුමා මැණික් වලින් මේ බෝධි වෘක්ෂයක් මේ සෑ ගර්භය ඇතුලේ පිහිටවනවා. ඒක ශාඛා 5කින් යුක්තව මහා බෝ කඳ රියන් 18ක් උසයි කියනවා. ඒ බෝධියේ මුල් පබළු වලින් නිර්මාණය කළා කියනවා. ඊට පස්සේ ඒක වඩා හිඳවුවේ ඉන්ද්‍රනීල මාණික්කයක් මත කියනවා. ඊට පස්සේ මේ බෝධියේ කඳ පිරිසුදු රිදියෙන් නිමවලා තියෙනවා. බෝපත් අලංකාර මැණික් වලිනුත් ඉදී ගිය බෝපත් හා බෝගෙඩි රණිනුත් බෝදලු පලිඟු වලිනුත් කරවලා තියෙනවා. එතකොට අපි මේ දැන් කතා කරන්න යන්නේ ස්වර්ණමාලී මහසෑය රදුන්ගේ ධාතු ගර්භයේ මොන දේවල්ද තැන්පත් වෙලා තියෙන්නේ කියන කාරණේ. පින්වත්නි මේ විස්තරය අහනකොට ඔබට පුදුම හිතෙයි මේ මහසෑය ඇතුලේ මෙච්චර දේවල් කොහොමනම් කළාද කියලා. එතකොට දැන් මේකේ සඳහන් වෙනවා පින්වත්නි අපේ වංශ කතාවල මේ රුවන්වැලි මහසෑයේ තියෙන සියලුම නිදන් වස්තු එළියට ගත්තොත් එහෙම ඔය රුවන්වැලි මහසෑයේ මේ මළුව ඉඩමඳ වෙනවා කියන. එච්චරකට තියෙනවා. දැන් ලංකා ඉතිහාසයේ බාතිකාභය රජතුමා තමයි රුවන්වැලි මහසෑයේ ධාතු ගර්භයට ගියපු එකම මනුෂ්‍යයා විදිහට සඳහන් වෙන්නේ. ඉතින් එතුමා ඊට පස්සේ කාලෙක මේ මිනිසුන්ට මේ ධාතු ගර්භය පිළිබඳ විස්තර කියලා තියෙනවා. එක දවසක් රාත්‍රියේ හවස් කාලේ මේ ධාතු ගර්භය විස්තර කරන්න මේ රජතුමා පටන් ගන්න රෑ එල්ලි වෙනකල් මේ සෑ ගර්භය විස්තර කියලා තියෙනවා. රාත්‍රියේ පහන් වුණාට පස්සේ හිටපු පිරිස අහලා තියෙනවා දැන් සෑ ගර්භය විස්තර කියලා ඉවරද කිව්වලු. මම තාම කිව්වේ 10න් එකයි කිව්වලු. තව බොහෝ කරුණු තියෙනවා කියන්නේ කියලා. එතකොට ඉච්ඡර විසිතුරු විස්තර මේ සෑ ගර්භය මූලික කරගෙන තියෙනවා. ඉතින් වංශ කතාවල අපිට යම් සඳහනක් තියෙන කොයි විදිහටද රජතුමා මේ සෑ ගර්භය ඉදිකලේ කියලා. එතකොට මේ විශේෂයෙන්ම මහාවංශයේ හරිය ලස්සනට ඒක විස්තර කරනවා. අපි දැන් මේ පිළිබඳව කතා බහ කරමු. එතකොට මේ සෑ ගර්භය අපි කතා කළා බෝධි වෘක්ෂයක් රියන් 18ක් උසට හදලා තියෙනවා. ඒ වගේම මේ බෝධි වෘක්ෂයේ අෂ්ටමංගල ලකුණු ලියවැල් ඇත් අස් ගව මහීස යන සිව්පාවුන් පෙලක් ඒ වගේම හංස වැලක් කියන මේ වගේමුත් ඒ බෝධි වෘක්ෂයේ අලංකාර කරලා තියෙනවා. ඊට පස්සේ මේ සෑ ගර්භයේ උඩින් අලංකාර වියනක්සේ සිටින පරිදි මුතු කිංකිණි දැලක් කරවා තිබිලා තියෙනවා. ඊට පස්සේ තනින් තන රන් සීනුවැල් එල්ලලා තියෙනවා. වියනේ 4 කොන මුතු වැටියෙන් සරසා තිබෙනවා. එක් මුතු වැටියක් කහවණු 9 ලක්ෂයක් වටිනාකමින් යුක්තයි. ඒ වියනේ හිරු මඩලද, සඳ මඩලද, තරු පෙළද නොයෙක් පියුම් ආදී මැණික් වලින් කරවලා තියෙනවා. ඒ වියනේ තනින් තන නානා පැහැයින් යුතු මාහැඟි විවිධ වස්ත්‍ර 1008ක් එල්ලලා තියෙනවා. ඒ බෝ මැඩ වටකොට නොයෙක් මැණික් වලින් සැකසූ වේදිකාව ලොකු නෙල්ලි තරමේ මුතු වලින් සරසලා තියෙනවා. මුතු අතුරලා තියෙනවා. නොයෙක් මැණික් වලින් කළ මලුත් සුවඳ වර්ග 4ක දියරින් පිර වූ පුන් කලස් 4කුත් බෝ මුල තැන්පත් කරලා තියෙනවා. බෝධියට නැගෙනහිරින් පනවන ලද ඊතා වටිනා ආසනෙහි රැස් විහිදෙන රණින් කළ බුද්ධ ප්‍රතිමාවක් වඩා හිඳවලා තියෙනවා. බලන්න අපගේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා කියලා හිතලා භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටිය හදනවා කියන අදහසින් මේ රජතුමා මේක කරන්නේ. එතකොට රජතුමා තුළ තියෙන මහත් ශ්‍රද්ධාව නිසා මේ හැම දෙයක්ම බොහෝ අනර්ඝ වස්තු වලින් තමයි සිදු කරන්නේ.
ඒ පිළිම වහන්සේගේ අංගපසංග භාග්‍යතුන් වහන්සේගේ රුවට ගැලපෙන අයුරින් ඒ තැනට යෙදූ වර්ණවත් මණික් ගලින් සරසා ඊතා මනරංව තියෙනවා. ඒ පිළිම වහන්සේගේ සිරසට ඉහළින් පිටුපසට වෙන්නට රිදියෙන් කළ ඡත්‍රයක් ඔසවාගෙන මහා බ්‍රහ්මයා ඉන්නවා. විජයුත්තර සංකයෙන් අභිෂේක ජලයේ ඉසිමින් සක්දෙවුඳුත් එතන ඉන්නවා. බේලු පණ්ඩු වීණාව අතින්ගත් පංචසිකත් එතන අඹා තියෙනවා. පංචසිකගේ රූපයකුත් අඹලා තියෙනවා. මහා කාල නාගරාජයා නාටක ස්ත්‍රීන් සමග අඹලා තියෙනවා. දහසක් අත් ඇති මාරයාත් ගිරිමේකලා ඇතුපිට නැගී තමන්ට කීකරු මාරසේනාව සමග එතන සිටින අයුරු අඹලා තියෙනවා. නැගෙනහිර පැත්තේ තිබූ ආසනයේ වැනි වූ ආසන අනෙත් පැති වෙලා තනවලා තියෙනවා. කෝටි ගණන් වටිනා වස්තුව ඒ ආසන මත අතුරලා තියෙනවා. බෝධිය පැත්තට හිස දමා නොයෙක් මැණික් කැටයමින් කරවන ලද කෝටි ගණන් වටිනා වස්තු ඇතුළු ආසනයක් පනවලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ සතිය ගත කරන ආකාරයත් ඒ තැනට සුදුසු පරිදි නිර්මාණය කරලා තියෙනවා. සහම්පති බ්‍රහ්මරාජයා විසින් ධර්ම දේශනාවට කළ ඇරයුමත් මේ සෑ ගර්භය තුල අඹලා තියෙනවා. අපගේ භාග්‍යතුන් වහන්සේ ප්‍රථම මේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද ඒ ධම්සක් පවතුන් සූත්‍රය දේශනා කරන ආකාරයත් මේ සෑ ගර්භය නිර්මාණය කරලා තියෙනවා. යසකුල පුත්‍රයා ප්‍රධාන 54ක් යාළුවන්ගේ පැවිදිවීමත් බද්ධ වර්ගීය කුමාරවරු 30 දෙනාගේ පැවිදීමත් ජටිල දමනයත් බිම්බිසාර රජු භාග්‍යතුන් වහන්සේව බැහැ දැකීමට පළමුවෙන් ලෂ්ටි වනයේට පැමිණීමත් භාග්‍යතුන් වහන්සේ රජගහ නුවරට වැඩම කිරීමත් වේළුවනය පිළිගැනීමත් එසේම 80 මහා ශ්‍රාවකයනුත් මේ සෑ ගර්භය නිර්මාණය කරලා තියෙනවා. එතකොට කොච්චර කාලයක් මේ සඳහා වැය වෙන්නේ නැද්ද? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කපිලවස්තුවට වැඩම කිරීමත් ශාක්‍යයන්ගේ මානය බිඳීම පිණිස අහසේ මැවූ රුවන් සක්මනින් ප්‍රාතිහාර්ය දැක්වීමත් රාහුල කුමාරයා හා නන්ද කුමාරයා පැවිදි කිරීමත් ජේතවනාරාමයේ පිළිගැනීමත් ගණ්ඩම්බ නැමැති අඹරුක මුල කරන ලද යමක මහා ප්‍රාතිහාර්යයත් තව්තිසාවේ ධර්මයේ දේශනා කිරීමත් දෙව්ලොවෙන් සංකස්සයට බැසීමත් සරියුත් තෙරුන් වහන්සේ ඒ වෙලාවේ විචාල ප්‍රශ්නය වලට භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළ ආකාරයත් කපිලවස්තු මහවනයේදී භාග්‍යතුන් වහන්සේ මහා සමය සූත්‍රය දේශනා කිරීමත් මහා රාහුලෝවාද සූත්‍රයත් මහා මංගල සූත්‍රයත් ධනපාල ඇත්රජු මුණ ගැසීමත් මේ සෑ ගර්භයේ නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට ආලවක දමනය, අංගුලිමාල දමනය, අපලාල නාගරාජයා දමනය කිරීම, ඒ වගේම පාරායන වර්ගයේ බ්‍රාහ්මණයන් ගැන විස්තර, මාරයාගේ ඇරවීමෙන් චාපාල චෛත්‍යස්ථානයේදී ආයුෂ අතහැරීම, මේ හැම දෙයක්ම මේ සෑ ගර්භය තුල නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම චුන්ද රන්කරුවාගේ අවසන් දානයේ පිළිගැනීම, පිරිනුවන් පෑමට වඩිනා අතරමඟ පුක්කුස වෙළඳ පුත්‍රයාගෙන් රන්පට වස්ත්‍ර පිළිගැනීම, හොඳින් පෑදී ගිය පෑන් වැළඳීම, පිරිනුවන් පෑම, ඊළඟට දෙව් මිනිසුන් හඬා වැළපීමත්, මහා කස්සප මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් අවසාන වරට වන්දනා කිරීම, ආදාහන මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන කරපු විදිය, ඒ වගේම මේ දරසෑය නිවී යෑම, එතන ධාතුන් වහන්සේලා ලැබුණු පූජා සත්කාර, ද්‍රෝණ බමුණා මුල් වෙලා මේ ධාතුන් වහන්සේලා බෙදීම, ඊළඟට මේ ආදී නොයෙක් දේවල් මේ පිරිසුදු වංශයක උපන් අපගේ දුටුගැමුණු මහ රජතුමා විසින් නොයෙක් ප්‍රසාදයේ ඇති වෙන ආකාරයට නොයෙක් ජාතක කතා නිර්මාණය කරනු කියනවා. මොකද්ද මේ පිරිසුදු වංශයක උපන් දුටුගැමුණු රජතුමා කියන්නේ? දුටුගැමුණු රජතුමා ශාක්‍ය වංශිකයෙක්. ඊට පස්සේ මේකේ තියෙනවා කියනවා මේ සෑ ගර්භය තුල වෙස්සන්තර ජාතකයේ විස්තර වශයෙන් කරවලා තියෙනවා. තුසිත දිවිලෝදී මනුලෝ උපත ලබා බුදු බව ලැබීම පිණිස දෙවියන්ගෙන් ලැබුණු ආරාධනාවේ පටන් බෝමැඩදී බුදුවීම දක්වාත් බෝසත් සිරිත අඹවලා තියෙනවා. සිව් දිසාවේ සතරවරන් දෙව් මහ රජදරුවෝ අඹලා තියෙනවා.
33ක් වූ දිව්‍ය පුත්‍රයන්වත් දෙතිසක් වූ දිව්‍යාංගනාවනුත් මේකේ අඹලා තියෙනවා. ඊළඟට 28ක් වූ යක්ෂ සෙන්පතින්වත් ඊට ඉහළින් ඇඳිලි බැඳ වන්දනා කරගෙන සිටින දෙවිවරුන් පිපී ගිය මල් පිර වූ පුන් කලස් ආදියත් නිර්මාණය කරලා තින කොච්චර ලස්සන නැද්ද නේද? ඊට පස්සේ ඒ තුල නටන්නා වූ දේවතාවියොත් ඒ වගේම තූර්ය වාදන කරන්නා වූ දේවතාවියනුත් කැඩපත් අතින්ගත් දෙවිවරුත් පිපී ගිය මල් අතු අතින් ගත් දෙවිවරුත් මේ සෑගර්භයේ නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට පිපී ගිය නෙළුම් අතින්ගත් දෙවිවරුත් නොයෙක් අයුරින් සිටින්නා වූ දෙවිවරුත් මැණික් වලින් සරසන ලද කණුත් ඒ මත කළ ධර්ම චක්‍රයනුත් සදලා තියෙනවා. දැන් වර්තමානයේ උනත් ඔන්න සෑයක් හදනවා නම් යම් අදහසක් අපිට ගන්න පුළුවන් කොයි විදිහටද සෑගර්භයක් නිර්මාණය කරන්න කියලා. එතකොට මේ විදිහට රජතුමාට සිදු කරන්න රහතන් වහන්සේලා තමයි අවවාද අනුශාසන කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ චරිතයට අදාළ සියලුම දේවල් මේ සෑගර්භයේ නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට කඩු අතින්ගත් දෙවිවරු පේලි වශයෙන්ුත් පාත්‍ර හිස මත තබාගත් දෙවිවරුන්වත් අඹ අතිබෙනවා. ඒ වගේ මේ දෙවියන්ගේ හිස මත තිබූ පාත්‍රය පස්රියනක් පමණ විශාලයි කියනවා. එය සුවඳ තෙලින් පුරවලා තියෙනවා. සිනිදු දුහුල් පට වස්ත්‍රයෙන් කළ පහන් වැටිත් ඒ සුවඳ පාත්‍රා මත දමා සෑම කල්හිම දැල්වෙමින් තියෙනවා. සිව් කොනෙහි අනර්ග වූ පලිඟු කැටයමින් කළ එකක් පාසා කණු මත මහා මැණික බැගින් තැන්පත් කරලා තියෙනවා. රන් මැණික් මුතු දියමන්ති ගොඩවල් ඒ ධාතු ගර්භයේ සිව් කොනෙහි තැබීමෙන් ප්‍රභාස්වර එළියක් නිකුත් වෙලා තියෙනවා. එතකොට මොකෙන්ද මේ සෑගර්භය ආලෝකමත් වෙන්නේ? මේ රත්තරන් වලින්, මුතු වලින්, මැණික් වලින්. ඒ එළිය මේද වර්ණ ගල් බිත්තිෙහි වැදී ධාතු ගර්භය තුලට විදුලි එළියක් ඇතුළු වූවක් මෙන් සෝභා සම්පන්න වෙලා තියෙනවා. රජු මේ තරම් මනරම් ධාතු ගර්භයේ නිර්මාණය කළ සෑම රූපයක්ම ඝන රත්තරණින් කියලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ෂඩ් අභිඥාලාභී මහා නුවණැති ඉන්දගුත්ත කියන මහරහතන් වහන්සේ මේ උතුම් ධාතු ගර්භයේ සියලුම කටයුතු බාරව වැඩ කරලා තියෙනවා. එතකොට මේ චෛත්‍ය කර්මාන්තයේ සියලු කටයුතු බාරව ඉඳලා තියෙන්නේ ඉන්දගුත්ත මහරහතන් වහන්සේ. රජතුමාට අවශ්‍ය අවවාද අනුශාසනා ලබා දීම ඊළඟට ඒ කෙනා කටයුතු කොහොමද කරන්න කියලා හොයලා බලලා තියෙන්නේ ඒ මහරහතන් වහන්සේ. ඊට පස්සේ යම් දෙයක් සංඝයාට දැනුවත් කළ යුතුයි නම් ඒ දැනුවත් කරලා තියෙන්නේ ඉන්දගුත්ත මහරහතන් වහන්සේ. ඊට පස්සේ මේ විදිහට මේ ධාතු ගර්භයේ සියලුම නිර්මාණ කරලා සියලු පුද පූජා ද්‍රව්‍යයන් ආදී සෑම දෙයක්ම මහා පිං ඇති අපගේ දුටුගැමුණු රජතුමා සිදු කළා කියනවා. එතකොට මේක සිදු කරද්දී පින්වත්නි 이르දි 3ක් බලපෑවා කියනවා. ඒ තමයි දුටුගැමුණු මහ රජතුමාගේ රාජ 이르දියත්, රහතන් වහන්සේලාගේ අරහත් 이르දියත්, ඒ වගේම දෙවියන්ගේ දිව්‍යමය 이르දියත් උපකාර වෙලා තියෙනවා. එතකොට වර්තමානයේ මෙවැනි දෙයක් කරන්න ගියම අපිට මෙවැනි මේ 이르දීන් එහෙම නැත්නම් ආශ්චර්ය අద్භූතවත් විදිහට අපට උපකාර ලැබෙනවා ගොඩාක් අඩුයි. මිනිසුන්ගේම ධනෙන් ශ්‍රමයෙන් තමයි වෙහෙස මහන්සියලා කටයුතු කරන්න තියෙන්නේ. ඒ නිසා තමයි වර්තමානයේ පින්වත්නි යම් මේ වගේ විහාර කර්මාන්ත කරද්දී ඒවට මූලික වෙන ස්වාමීන් වහන්සේලාට ගොඩාක් මහන්සි වෙන්න වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ වගේදී අපිට පේනවා පුරාණී රජදරුවෝ සංඝයාට පවර්ලා තියෙන කටයුත්ත තමයි ධාතුන් වහන්සේලා වඩම්මන එක. ඒ විහාර ඉදිකිරීමේ සම්පූර්ණ වගකීම අරගෙන තියෙන්නේ ඒ රජදරුවෝ. ඒ නිසා එදා මහා සංඝරත්නය ඊටාම සුවපහසුවෙන් වැඩ ඉඳලා තියෙනවා. ඒ ධාතුන් වහන්සේලා සොයා දීමේ වගකීම විතරයි පැවරලා තියෙන්නේ. එතකොට අවශේෂ මහජනතාවත් එකතු කරගෙන ඒ පුරාණ රජදරුවෝ Tamanට පැවරිච්ච වගකීමක් කියලා සලකලා මේ විහාර කර්මාන්ත සිදු කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ මහා වංශයේ 30 වෙනි පරිච්ඡේදය අවසන් කරමින් මේ මහා නාම තෙරුන් වහන්සේ මෙන්න මේ විදිහට රචනා කරලා තියෙනවා. අවිද්‍ය අන්ධකාරයේ නසා ප්‍රඥාවෙන් යුක්ත වූ ලෝකයේ උත්තම වූ දෙව් මිනිසුන් අතර අතිශයින්ම පිදීමට යෝග්‍ය වූ අපගේ සුගත වූ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ සිටියේදී
උන්වහන්සේට වන්දනාමාන කිරීමෙන් රැස් වෙන යම් පිනක් ඇද්ද? ජනතාවගේ හිතසුව පිණිස උන්වහන්සේගේ පිරිනුවන් පෑවෙන් පසු කුඩා කැබිලි වලට බිඳී ගිය ධාතුන් වහන්සේලාත් ඒ සර්වඥ ධාතු පිහිටි රුවන්වැලි මහා සෑය වැනි ස්තූපත් පිදීමෙන් රැස් කරන්නා වූ යම් පිනක් ඇද්ද? ඒ පිනත් පුණ්‍යානුභාවයත් එක සමානයි කියනවා. එතකොට ජීවමාන බුදුරජාණන් වහන්සේට යම් විදිහට පුද පූජාවක් සිදු කරනවද? බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ශේෂ වෙන ධාතුන් වහන්සේලා උදෙසා, එහෙම නැත්නම් ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තනවලා තියෙන මහා සෑයක් උදෙසා යම් පූජාවක් කරනවද? ඒ දෙකම එක සමානයි කියන විපාක වශයෙන්. ඒ නිසා ශ්‍රද්ධාදී ගුණ ධර්මයෙන් යුක්ත තැනැත්තා ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කොට කරන සෙයින්ම ධාතුන් වහන්සේලාටත් පූජා පැවැත්විය යුත්තේය. එතකොට එදා රජදරුවෝ මේ කාරණේ රහතන් වහන්සේලාගේ මනාවකට අහගෙන හිටියා. දැනගෙන හිටියා. ඒ නිසා තමයි ඒ රජදරුවෝ බොහෝ විහාරාරාම ඉදිකලේ. දැන් අපි ගත්තොත් දෙවන පෑතිස් රජතුමා ලංකාවේ යොදුනක් පාසා විහාර ඉදි කරලා තියෙනවා. ඊළඟට දැන් අපි ගත්තොත් දැන් මේ දුටුගැමුණු රජතුමා දැන් බලන්න මේ වෙනකොට මිරිසවැටි මහා සෑය හදලා ඉවරයි. දැන් ඔන්න ස්වර්ණමාලී මහා සෑය ඉදි කරනවා. දැන් අදටත් අපිට මේ මහා සෑයන්ට තමයි වන්දනාමාන කරන්න තියෙන්නේ. එදා රජදරුවෝ මේ වගේ මහා විහාර කර්මාන්ත නොකළා නම් අද අපිට වන්දනා කරන්න ධාතුන් වහන්සේලා කොයින්ද? එතකොට මේ වසර දහස් ගාණක් ගෙවිලා තියෙදි පින්වත්නි, මේ මහා සෑයට වන්දනා කරලා කී දෙනෙක් නම් දෙවියන් අතරට යන්නේ නැද්ද? කී දෙනෙක් නම් මහා සෑය මළුවේ බණ භාවනා කරලා මාර්ගඵල ලබන්නේ නැද්ද? කී දෙනෙක් නම් හිතේ ඇතිවෙන දුක් පීඩාවන් රුවන්වැලි මහා සෑය රජාණන් වහන්සේට කියලා ඒ දුක් පීඩාවන් දුරු කරගෙන නැද්ද? අදටත් මිනිස්සු ඉන්නවා Tamanට දුකක් කනගාටුවක් ආවම කියන්න කෙනෙක් නැති වුණාට පස්සේ මේ රුවන්වැලි මහා සෑය ළඟට ගිහිලා වන්දනා කළා Tamanගේ දුක කියනවා. එතකොට මේ රටට මේ ලෝකයට මහත් ආශිර්වාදයක් වෙච්ච මේ මහා සෑය යම් කෙනෙක් ඉදි කළාද ඒ ඉදි කරපු ඒ රජතුමාට මොනතරම් පිනක් රැස් වෙනවද? එතකොට ඒ රජතුමාගේ පුණ්‍ය විපාකය එදා සිට අද දක්වා කෝටි ප්‍රකෝටි ගාණක් මිනිසුන් මේ මහා සෑය වන්දනා කළා. දෙවියන් වන්දනා කළා, බඹුන් වන්දනා කළා, නාගයන් වන්දනා කරනවා. එතකොට භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා නොඑක් විදිහට වන්දනාමාන කරනවා. එතකොට මේ සෑම පිනකම කොටස්කාරයෙක් වෙනවා මේ මහා සෑය ඉදි කරන්න මූලික වෙච්ච ගාමිණී අබේ නම් මහරජතුමා. මොකද මේ රජතුමාගේ පුණ්‍ය ඉරිදියත් එක්ක තමයි මේ සියලු කාරණා මේ විදිහට සකස් වෙන්නේ. අපි හිතමු මේ ඒ වෙනකොටත් අධාර්මික රජෙක් හිටියනම් රහතන් වහන්සේලා වැඩ හිටියත් මෙවැනි විහාර කර්මාන්තයක් කරන්න වෙන්නේ නැහැ. දෙවිවරුන්ට කැමැත්තක් තිබ්බත් මෙවැනි මහා විහාර කර්මාන්තයක් කරන්න වෙන්නේ නැහැ. ඒකට මූලික වෙන පුණ්‍යවන්තයෙක් අවශ්‍යයි. එතකොට මේ ගාමිණී අබේ මහරජතුමා සසරේ බොහෝ පින් රැස් කරගෙන ඇවිල්ලා තිබ්බා. අවසානයේ මේ ලැබපු මනුස්ස ජීවිතේ ගෞතම බුද්ධ ශාසනය තුල ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ පෘථිවි මණ්ඩලයේ ඉදි වෙන මහා සෑය හැදීමේ පුණ්‍ය වාසනාවක් තිබ්බා. ඉතින් ඒ නිසා තමයි පින්වත්නි අද දවසෙත් අපි මේ මහා සෑය ගැන කතා කරන්නේ, මහා සෑය වන්දනා කරගන්නේ. අපිට මේ විදිහට පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම තමයි අපේ වාසනාවකට අපේ මේ වංශ කතාවල මේ මහා සෑය වරුණ, මහා සෑයේ විස්තරේ, මේ මහා සෑයේ වංශ කතාව මේ විදිහට සඳහන් වෙලා තිබ්බා. ඒ නිසා තමයි අපිට නැත්තම් අපි හැමදෙනාටම කුතුහලයක්නේ මේ සෑය ගර්භයේ මොනවා තියෙනවද දන්නේ. නමුත් මේ වංශ කතාවල ඊටාම පැහැදිලිව ඒ මහා සෑය ගර්භයේ කොයි විදිහටද රජතුමා තැනුවේ කියන කාරණේ තියෙනවා. ඒ නිසා ශ්‍රද්ධාවන්ත උපාසකයෙකුට, උපාසිකාවකට, භික්ෂුවකට ඊටාම ශ්‍රද්ධාවෙන් මහා සෑය වන්දනා කරගන්න අවශ්‍ය සියලු තොරතුරු අපට දැනට තියෙනවා. එතකොට පින්වත්නි මේ විදිහට මේ ගාමිණී අබේ මහරජතුමා මේ සෑය ගර්භයේ කටයුතු තනවලා ඉවර කළා. ඊට පස්සේ මේ කටයුතු සම්පූර්ණ කරලා ආයෙත් භික්ෂු සංඝයා වහන්සේ මුණ ගැහින්න ගියා. බලන්න හැම වෙලාවෙම රජතුමා මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක නිතර කතා බහ කරමින් අවවාද අනුශාසනා ලැබමින් තමයි මේ කටයුතු කරන්නේ.
මම තමයි මේ රටේ රජතුමා මට ඕන විදිහට වෙන්න ඕන කියලා රජතුමා කල්පනා කරලා නැහැ. සංඝයාගේ අවවාද අනුශාසන ඇතිව තමයි කරලා තියෙන්නේ. රජ කෙනෙක් මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඒක හොඳ පූර්වාදර්ශයක් රජතුමා ලබා දීපු. ඊට පස්සේ මොකද කරන්නේ පින්වත්නි? මේ විදිහට සංඝයාට දැනුවත් කරන ස්වාමීනි මම ධාතු ගර්භයේ කටයුතු අවසන් කළා. හෙට ධාතු නිදානෝත්සවයක් සිදු කරනවා. ඒ නිසා ධාතුන් වහන්සේලා පිළිබඳව ඔබ වහන්සේලා දන්නාසේක්වා. ඔන්න සංඝයාට පැවරපු වගකීම. ඊට පස්සේ මහරජතුමා මොකද කළේ? මේ විදිහට සංඝයාට දැනුවත් කරලා අනුරාධපුර නගරයට ගියා. ගිහිල්ලා මේ ඒ වෙලාවේ එතන හිටපු මහා සංඝරත්නය ඒකරාශි වෙලා කතා බහ කළා. දැන් අපි ධාතුන් වහන්සේලා වඩම්මන්න කවුද මේකට තෝරගන්නේ කියලා. එතකොට මේ පූජා පිරිවෙන් වාසී සෝනුත්තර කියලා සඩ් අභිඥාලාභී මහා ඉර්ධිමත් මහරහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ මේ වෙනකොට උපසම්පදා වෙලා වස් 10ක් ගත වෙලා තිබ්බේ. එතකොට මේ එතන හිටපු මහා සංඝරත්නය තීරණය කළා මේ සෝනුත්තර කියන මහරහතන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා වඩම්මවන කාර්යයට යොදවා ගන්න. මොකද පින්වත්නි ඒකටත් සසරේ පුණ්‍ය විපාකයක් තියෙන්න ඕනේ. එතකොට මේ සෝනුත්තර කියන මහරහතන් වහන්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම නන්දුත්තර කියන මානවකයා වෙලා ඉඳලා කරන ලද ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ තමයි අනුන් සතු වස්තුන් තියෙනවද ධාතුන් වහන්සේලා තියෙනවද ආන් ඒවා මට ගැනීමේ බලයක් මට අනාගතේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ආන් මේ පුණ්‍ය විපාකයේ දැනගත්ත රහතන් වහන්සේලා සෝනුත්තර මහරහතන් වහන්සේට තමයි මේ වගකීම පැවරුවේ. ඊට පස්සේ එතන හිටපු මහා සංඝරත්නය මොකද කළේ? මේ සෝනුත්තර ස්වාමීන් වහන්සේට මේ බව දැනුවත් කළා. ඊට පස්සේ සෝනුත්තර මහරහතන් වහන්සේ අසා හිටියා ස්වාමීනි මම ධාතුන් වහන්සේලා කොහෙන්ද දැන් වඩම්මන්නේ කියලා. ඊට පස්සේ මේ මහා සංඝරත්නේ සෝනුත්තර මහරහතන් වහන්සේට පැහැදිලි කළා අපගේ භාග්‍යතුන් වහන්සේ එදා කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාලවනයේදී පිරිනුවන් පාවට පස්සේ මේ ශක්‍ර දේවේන්ද්‍රයාට දේශනා කළා. ශක්‍ර දේවේන්ද්‍රයනි මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් තියෙනවා. ඒ ද්‍රෝණ 8න් එක් ද්‍රෝණයක් රාමගමෙහි කෝලිය වරුන් විසින් පූජාවට පත් කළයි අනාගතේ. ඊට පස්සේ මේ කෝලිය වරුන්ගෙන් පස්සේ මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නාග ලෝකයට අරන් යනවා. නාගයෝ තමයි එතනින් එහාට ඒකට ඒ ධාතුන් වහන්සේලාට වන්දනාමාන කරන්නේ. ඊට පස්සේ අනාගතේ ලංකාද්වීපයේ ස්වර්ණමාලී නමින් මහා ස්තූපයක් තනවනවා. ආන්ගේ ස්තූපයේ නිදන් කිරීම පිණිස මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වෙන් කරලා තියන්න කියලා මේ ශක්‍ර දේවේන්ද්‍රයාට මේ කටයුත්ත බාර දෙනවා. එතකොට බලන්න පින්වන්දි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොච්චරනම් ලංකාව ගැන ලංකාවට අවධානය යොමු කරලා ලංකාවාසී මේ අපි වගේ අය වෙනුවෙන් අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ නොයෙක් විදිහට මේ ලංකාදීපයට ආශිර්වාදේ ලබා දීලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ විදිහට ද්‍රෝණ 7ක් අවශේෂ ජනපදවලට මේ ද්‍රෝණ බමුණාගේ මූලිකත්වයෙන් මේ ධාතුන් වහන්සේලා බෙදුනට පස්සේ එක ද්‍රෝණයක් තමයි මේ කෝලියවරුන්ට ලැබුණේ. ඒ කෝලියවරුන් තැන්පත් මහා සෑයක් හදලා ඒ කෝලිය ජනපදයේ මේ ද්‍රෝණය ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබිලා තියෙනවා. ඊට පස්සේ මේ මහා කස්සප මහරහතන් වහන්සේ දැක්කා අනාගතයේදී බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 218ක් ගත වෙන තැන ධර්මාශෝක මහා අධිරාජ්‍යයා මේ විදියට ධාතුන් වහන්සේලා අරගෙන මේ දඹදිව තලයේ පුරාම විහාර ඉදි කරනවා. ඊට පස්සේ මේ බව දැනගෙන මහා කස්සප මහරහතන් වහන්සේ වගේම දැක්කා අනාගතයේ මේ තැන් වල ධාතු ස්තූප තිබ්බොත් මේ පරසතුරන් එහෙම නැත්නම් අන්‍යාගමිකයන් විසින් මේ වෙහෙරවල් විනාශ කරලා මේ ධාතුන් වහන්සේලා එහෙම අස්ථානගත වෙන්න පුළුවන්. ඒ නිසා මොකද කළේ මහා කස්සප මහරහතන් වහන්සේ අජාසත් රජතුමාත් ඒක රාශී කරගෙන අර කෝලියවරුන්ට අයිති ද්‍රෝණය ධාතුන් වහන්සේලා ඇරෙන්න
ඉතුරු සියලුම සත් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඒක රාශි කරනවා. ඊට පස්සේ මොකද කළේ? රජගහ නුවර ආසන්නයේ මේ ද්‍රෝණ 7ක් වෙච්ච ධාතුන් වහන්සේලා විශේෂ ධාතු ගර්භයක් හදලා ඒකේ තැන්පත් කරනවා. මේ කෝලියවරුන්ට අයිති වෙලා තිබ්බ රාමගාමයේ තිබ්බ ඒ ද්‍රෝණය ධාතුන් වහන්සේලා ඒ විදිහටම එහි වැඩ හිටියා. ඊට පස්සේ මේ පසු කාලිනව ධර්මාශෝක අධිරාජ්‍යයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනාවට අනුව මේ අර ද්‍රෝණ 7ක් ධාතුන් වහන්සේලා තැන්පත් ඒ ධාතු ගර්භේ විවෘත කරලා ඒ ද්‍රෝණ 7ක් ධාතුන් වහන්සේලා අරගෙන තමයි 84000ක් බේර විහාර හැදුවේ. ඒ වගේම තමයි ඒ ධාතුන් වහන්සේලාගේ කොටසක් තමයි සුමන මහරහතන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේලා ඉල්ලීම පිණිස ධර්මාශෝක රජතුමා කරා වැඩම කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ දන් වැළඳු ඒ ශෛලමය පාත්‍ර ධාතුන් වහන්සේගේ තැන්පත් කරලා ධාතුන් වහන්සේලා ලංකාදීපයට ලබා දුන්නේ. එතකොට මේ ලංකාදීපයට ලබා දීපු සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් තමයි දෙවන පෑතිස් මහරජතුමා ලංකාදීපයේ යොදුනක් පාසා මහ විහාර ඉදි කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කළ මහා සෑයන් ඉදි කළේ. එතකොට දැන් ඔන්න මේ 8වෙනි ද්‍රෝණිය ධාතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැන් ඔන්න රාමගාමයේ තමයි කෝලිවරුන්ට අයිති ප්‍රදේශයේ තිබ්බේ. ඊට පස්සේ මේ විස්තරේ මේ සෝනුත්තර මහරහතන් වහන්සේට අනිකුත් සංඝයා දැනුවත් කළා. ඊට පස්සේ මේ රාමගාමයේ තිබ්බ ස්තූපයේ තනවලා තිබිලා තියෙන්නේ ගංගා නම් ගඟ අසල. පසු කාලිනව මේ දිනක් වේගෙන් ගලාපු ගඟේ සැඬපහර නිසා මේ ස්තූපේ බිඳිලා ගිහිල්ලා මේ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරඬුව මේ ගඟ දිගේ පහළට එනවා. ඊට පස්සේ මේ පහළට ඇවිල්ලා මහා සාගරයට පිවිසෙනවා. ඒ වෙලාවේ මේ ජලය දෙබෑ කරගෙන මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් මේ කරඬුව අහසට මතුවලා පේනවා. ඒ වෙලාවේ මේ ඒ ධාතු කරඬුවෙන් රැස් වී දෙන්න පටන් ගන්නවා. එතකොට මේ නාගයෝ නාගවිමනේ ඉන්න මේ මාංජරිකා කියන නාග භවනේ හිටපු මහා කාල නාගරාජයාට මේක දැනුවත් කළා. මහරජතුමනි මෙන්න මේ වගේ ධාතු කරඬුවක් දැන් අහසේ රැස් වී දුවමින් තියෙනවා කියලා. ඊට පස්සේ මහා කාල නාගරාජයා කෝටි ගාණක් වෙච්ච නාගයෝ එකතු කරගෙන ගිහිල්ලා බොහෝම ආදරයෙන් ගෞරවයෙන් පූජා පවත්වමින් තමන්ගේ නාග භවනට මේ ධාතු කරඬුව වඩම්මනවා. පින්වත්නි අපිට පේනවා මේ නාගයෝ හරි ආසයි ධාතුන් වහන්සේලා වන්දනාවට. එතකොට නාග ලෝකය කියන්නේ ධර්ම අවබෝධය කරන්න බැරි තැනක් වුණත් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න පුළුවන්. මෛත්‍රී ආදී බණ භාවනාවන් කරලා මෙත්සිත දියුණු කරලා පින්දහම් රැස් කරගන්න පුළුවන්. එතකොට ඒ නිසා නාගයෝ බොහෝ ආස කරනවා ධාතුන් වහන්සේලා වන්දනා කරන්න. ඊට පස්සේ මේ මහා කාල කියන නාගරාජයා තමන්ගේ නා පිරිවරත් සමග බොහොම ආදරෙන් සත්කාර සම්මාන කරමින් මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට කාලයක් තිස්සේ වන්දනාමාන කළා. ඊට පස්සේ දැන් මේ සෝනුත්තර මහරහතන් වහන්සේට මේ විස්තර එතන හිටපු මහා සංඝරත්නය කියලා දැනුවත් කළා. හැබැයි මේ ධාතු කරඬුවට ගොඩාක් ආරක්ෂාව යොදවලා තියෙන්නේ. ඒ නිසා ඔබ ගිහිල්ලා මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මේ මහසෑය තැන්පත් කරන්න ගිහිල්ලා අරන් ඉන්න කිව්වා. ඊට පස්සේ සෝනුත්තර මහරහතන් වහන්සේ සංඝයාගේ වචනය අහලා එසේ ස්වාමීනි කියලා සංඝයාට වන්දනා කරලා ඔන්න තමන්ගේ පිරිවෙනට වැඩම කළා. නාග විමනට යන සුදුසු කාලේ එනතෙක් තමන්ගේ පිරිවෙනට වැඩම කළා. ඊට පස්සේ දුටුගැමුණු මහරජතුමා මොකද කළේ? හෙට මහා සෑයේ ධාතු නිදානෝත්සවය සිදුවන්නේ කියලා මේ නගරේ පුරාම රට පුරාම අඬබෙර යවනවා. සියලු දෙනාටම දැනුවත් කරනවා හෙට මහා සෑයේ ධාතු නිදානෝත්සවය සිදු කරනවා කියලා. එතකොට බලන්න මේ රජතුමා උදෑසන කාලේ, දහවල් කාලේ, රාත්‍රී කාලේත් හිතලා තියෙන මොනවද? මේ ශාසනික සේවාවන් ගැන තමයි හිතා ඉඳලා තියෙන්නේ. කොච්චරනම් ආදරයක් ගෞරවයක් තිබිලා තියෙනවද? ඉතින් මේ වගේ රජ කෙනෙක් ඉන්නකොට මහා සංඝරත්නයට කොච්චරනම් සුව පහසුවක්ද? ඒ ශාසන කටයුතු කිසි බයක් සැකක් නැතිව කරගෙන යන්න පුළුවන්.
ඒකයි පින්වත්නි වර්තමානයේ වුණත් ශාසනයට ආදරයේ තියෙන භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ ශාසනය දියුණුව පිණිස කටයුතු කරන්න ගියත් ඒකට ගොඩාක් බාධක තියෙනවා. එතකොට නමුත් මේ රහතන් වහන්සේලාගේ යුගයේ අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ වගේ ගත්තන් පස්සේ ඍජු රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි එදා මේ බුද්ධ ශාසනය මේ ලක්දෙරණේ බැබලිලා තියෙන්නේ. ඒ නිසා තමයි නොයෙක් සතුරු වියවුල් එනකොට ඊයේ වගේම ওই වෛතුල්‍ය ආදී නොයෙක් මිත්‍යා දෘෂ්ටි ලංකාවේ මුල් බහින්න පටන් ගන්නකොට රජවරු තමයි ඒවට ඉදිරිපත් වෙලා ඒවා සම්පූර්ණ ඒ ග්‍රන්ථ පුච්චලා අලු කරලා නැවත මේ පිරිසුදු තේරවාදී බුදුදහම මේ ලංකාද්වීපේ ස්ථාපිත කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා මේ ගාමිණී අබේ මහරජතුමා රාජ්‍යත්වයට පත්වෙච්ච කාලේ මේ ලංකාවේ භික්ෂුන් වහන්සේලාද රටවැසියෝද කිසි බයක් තැති ගැනීමක් නැතිව ඊටාම සුව පහසුවෙන් ජීවත් වෙලා තියෙනවා. ඊට පස්සේ රජතුමා මොකද කළේ මේ විදිහට නගරේ පුරාම අඬබෙර යවලා ඊට පස්සේ රජතුමා මුළු නගරයත් ඒ වගේම මහා සෑයට එන මාර්ගයත් අලංකාර විදිහට සැරසනවා. ඊට පස්සේ නගර වැසියෝ මොකද කරේ මනාකොට හැඳ පැළඳගෙන අලුත් වස්ත්‍ර එතකොට හැඳ පැළඳගෙන තියෙනවා. ඒ වෙලාවේ සක්දෙවිඳු විස්කම් දිව්‍ය පුත්‍රයාට අමතලා කියනවා මුළු ලංකාවම නොයේක ආකාරයෙන් අලංකාර කරන්න කියලා. රජු නගරයේ දොරටු සතරේ නානාවිද වස්ත්‍රයනුත් ආහාර පානත් මහජනයාගේ ප්‍රයෝජනීය පිණිස තියෙනවා. දැන් අපි නම් වර්තමානයේ මේ වගේ පින්කමක් කරනවා නම් අපිම මොනවා හරි දාන්සල් දෙන ඒවා බලන්න ඕනේ මේ හැමදේම හොයලා බලන්න ඕනේ. හැබැයි ඒ කාලේ ඒ සියල්ලම කරලා තියෙන්නේ රජවරු. එන පිරිසට වස්ත්‍ර පවා ලබා දීලා තියෙනවා. ඊට පස්සේ රජෙකු විසින් කළ යුතු දේ ගැන හොඳින් දන්නා රජු සතුටු සිතින් යුතුව එදින 15ක පොහොය දවසේ සවස් කාලේ සියලු රාජාභරණයන්ගෙන් සැරසීලා මේ සියලු නාටක ස්ත්‍රීන් සමග ආයුධ අතින්ගත් යෝධයන් සමග ඇත්තස්ත්‍රිය පාබල කියන සිවුරංග සේනාව විසින් පිරිවරාගෙන රජතුමා නොයෙක් ආභරණ වලින් ඊතා සොඳුරුව සැරසීලා මේ මහසෑය පිහිටි බිමට පැමිණෙනවා. ඒ පිරිසත් එක්ක පින්වත්නි අනුරාධපුර නගරවාසී කාන්තාවෝ 1008 දෙනෙක් ඊතා අලංකාරව සැරසීලා පිපීගිය මල් දැමූ පුන් කලස්ගෙන ඒ රාජ රතේ රජතුමා පිරිවරාගෙන පැමිණුණා කියනවා. නොයෙක් වර්ගයේ මල් පොකුරුගත් ස්ත්‍රීනුත් දඬුවට පහන්ගත් ස්ත්‍රීනුත් එබඳු 1008ක ප්‍රමාණයක්ම සිටියා කියනවා. එතකොට බලන්න මේ මහා ජන ගඟක් එක්ක තමයි මේ රජතුමා මේ පුණ්‍ය කර්මයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට අලංකාර ලෙස සැරසුණු දරුවෝද 1008 දෙනෙකුත් නොයෙක් පැහැයින් ගත් ඊට අලංකාර කොඩි රැගෙන පෙළ ගැහිලා තියෙනවා. ඒ තැන්වල නොයෙක් තූර්යනාද ഘോഷාවන්ගෙනුත් ඇත්තස් රත් ශබ්දේනුත් පොළොව තලයේ බිඳී යන්නක් මෙන් කියනවා. එතකොට මහා පූජාවකටයි දැන් මේ සූදානම් වෙන්නේ. මහා යස පිරිවරින් යුතු අපගේ දුටුගැමුණු මහරජතුමා දිව්‍යානුභාවයෙන් තව්තිසාවේ නන්දන වනයේට යන සක්‍ර දේවේන්ද්‍රයා විලාසයෙන් අපමණ රාජශ්‍රී විභූතියෙන් යුක්තව මහමෙවුනා උයනට සැපත් විය. එතකොට රජුගේ ගමනාරම්භයේදී නගරේ මහාඬ නංවන තූර්ය වාදනයේ පිරිවෙනෙහුන් අපගේ සෝනුත්තර මහරහතන් වහන්සේට ඇහුණා. ආන් ඒ වෙලාවේ සෝනුත්තර මහරහතන් වහන්සේ නාග භවනින් ධාතුන් වහන්සේලා රැගෙන ඒම පිණිස නාග බිමනට පිටත් වුණා. එතකොට පින්වත්නි අපි අදට નિયમિત කාල වේලාව අවසන් වෙද්දී අපි ඊළඟ වැඩසටහනේදී කොයි විදිහටද සෝනුත්තර මහරහතන් වහන්සේ නාවිමනින් ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා රැගෙන ආවේ කොයි විදිහටද ඒ වගේම ඊට පස්සේ දුටුගැමුණු මහරජතුමා ඒ රහතන් වහන්සේලා සමග කොයි විදිහටද ස්වර්ණමාලි මහසෑයේ ධාතු නිදානෝත්සවය සිදු කළේ කියන කාරණා අපි කතා බහ කරනවා. ඒ නිසා පින්වත්නි අද දවසේ මේ අපගේ මේ පෘථිවි මණ්ඩලයේ පිහිටා තිබෙන අසිරිමත්ම මහා සෑය වන ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා නිදාපිත ඒ ස්වර්ණමාලි මහා සෑයේ ඒ ධාතු නිදානෝත්සවය පිළිබඳව බොහොම සැදැහැසිතින් යුතුව කතා බහ කරලා
යම්තාක් පුණ්‍ය ධර්මයන් රැස් කළාද ඒ සියලු පුණ්‍ය ධර්මයෝ අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. විශේෂයෙන්ම තුසිත දිව්‍ය ලෝකේ වැඩ වාසය කරන ලංකාවේ රාජ්‍ය අතර පැමිණි ඒ ගාමිණී අබේ නමින් ඉඳ වර්තමානයේ දෙවියන් අතර සිටින මේ මහා දිව්‍ය රාජයාට මේ පින් අනුමෝදන් වෙත්වා. පින් රැස් කරගන්නා වූ සියලු දෙවියෝ ගෞතම බුදු සසුන උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන කටාර රාජ්‍ය සේවයෙන් යුතු පින්වත් HB ප්‍රේමවන්ත මහතා නමින් මිය පරලොව සිටින HB ඇල්බර්ට් පියාණන්ට, HP සුමනාවති සොහොයුරියට, HN දිසිලින් හාමි මෑණියන්ට, HB ලීලාවති සොහොයුරියට, ලීලා ජයසේකර මෑණියන් ඇතුළු මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මෙන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටවාසී ලෝවාසී මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්න ස්වාමීන් වහන්සේලාට සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ විකාශන දායකත්වයේ දරන කටාර රාජ්‍ය සේවයෙන් යුතු පින්වත් HB ප්‍රේමවන්ත මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින සෙනුලි විමංශා ප්‍රනාන්දු සිඟිති දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. HB පසිදු විමුක්ති පුතාට, HB හසරංග පුතාට, ඒ වගේම තමන්ගේ පවුල්වල සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මාතර උඩාපරක්ක මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ සියලුම ගිහි උපාසක උපාසිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිවසේ සිට මේ වැඩසටහන ශ්‍රවණය කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ සසර දුකින් නිදහස් වෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.